අද මේ දේශනාවේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා ඔබත් එක්ක කතා කරනවා කොහොමද අපේ මේ ලබාගත් ජීවිතයත් සාර්ථක කරගන්න අපේ අවසාන පරමාර්ථය වෙච්ච නිවන් මඟ සාදා ගන්නත් කටයුතු කරන්න කියන එක ගැන අපි මෙහිදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකටවත් බෞද්ධ විදියට නිවනෙන් මෙපිට සැනසීමක් සුවපත් බවක් තියනවා කියන එක විශ්වාස කරන්නට හැකියාවක් නැහැ. අපි හැමෝම දන්නවා අපි සදාකාලික සැනසෙල්ලක් අත්විඳින්නේ කවදා හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත්. එතකන් අපි මේ ලෝකේ ගත කරන ජීවිතයේදී විවිධ භවවලදී ආස්වාදයන් විඳී ආදීනව වලට මුහුණ දෙයි ආය ආස්වාදයන් විඳී ආය ආදීනව වලට මුහුණ දෙයි එහෙම ගමනක් සංචාරයක් නේ අපි මේ සංසාරය පුරා සිදු කරමින් තිබෙනවා. මේ ආරම්භක භවය කොහෙද කියලා හොයන්නවත් යන්න එපා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාළේ. ඒ කියන්නේ එච්චරටම දීර්ඝයි ආපු චාරිකාව. එච්චරටම දීර්ඝයි. මේ භවයෙන් අඩුම සෝතාපන්න ඵලයටවත් පත්ුනේ නැතොත් යන්න තියෙන දුරත් ඊටාම දීර්ඝයි. දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා අබෑට තරම් පොඩි වැලි කැට සල්පයක් අතේ තියාගෙන පින්වත් මහණෙනි නොමලා කුමක් හිතනවාද මේ මිටේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි අතේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි මේ මහ පොළොවේ තියෙන වැලිද භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේට සඳහන් කරා ස්වාමීනි මහ පොළොවේ මොන තරම් වැලි තියනවද ඒත් මිටේ තියෙන්නේ අබෑට තරම් පොඩි සල්පයක් වැලි සල්පයක් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි නුඹලා දැනගන්න ඕනේ සෝතාපන්න ආදී මාර්ගඵලයකටවත් පත්ුනේ නැතොත් කෙනෙකුට විඳින්න ඉතුරු දුක් ප්‍රමාණය මහ පොළවේ වැලි තරම් සෝතාපන්න ඵලයටවත් පත්ුනොතින් මේ ලැබපෝ භවයේ යම්කිසි ආධ්‍යාත්මික ජයග්‍රහණයක් ලබා ගත්තොතින් අන්න නුඹලට ඉතුරු දුක් විඳින්න මෙච්චරයි කියලා පෙන්නවා. අබෑට තරම් පොඩි වැලිකට ප්‍රමාණයක් තමයි උන්වහන්සේදී අපිට පෙන්වන්නේ. එතකොට අපි වටහා ගන්න ඕනේ අපේ තථාගතයන් වහන්සේ අපිට දුකින් නිදහස් වෙන්න නම් අපිට සදාකාලිකව සැනසෙල්ල ලබන්නට නම් මේ සංසාරේ ඉන්න කියන එක නෙමෙයි යෝජනා කරන්නේ. මේ සංසාරෙට අයිති නැති කෙනෙක් වෙන්න කියලා තමයි අපට උන්වහන්සේගේ දේශනාව තුළ ගැඹුරින් අවධානය කළා තියෙන්නේ. ඒක අපි කාගෙත් ඉලක්කය විය යුතුයි. ඒක අපි කාගෙත් ප්‍රාර්ථනාව විය යුතුයි. ආස්වාදය කියන එක කොච්චර తాවකාලිකද කියන එක සනාත වෙන යුගයක් මේ යුගයේ තරම් නේ මං හිතන්නේ වෙන කෙදිනකවත් නැතුව ඇති කියලා. ඔක්තෝබර් 26 වෙනිදා 2018 උදේ හිටිය අගමැතිතුමෙක්. එදාම හැන්ද වෙනකොට කිව්වා එතුමා දැන් മന്ത്രി කියලා. ඔක්තෝබර් 26 උදේ හිටිය മന്ത്രിතුමෙක්. හැන්ද වෙනකොට ආරංචි වුණා එතුමා අගමැති වෙලා කියලා. නිකන් හිටපු മന്ത്രിතුමල්ලා කීප දෙනෙක් අපි එක හැන්දෑවක මීට දින කීපයකට කලින් දැනගත්තා ඇමතිතුමල්ලා වුණා කියලා. එතුමා ඇමතිකමේ ඇත්ත දිවුරුම් දෙන්න ඇඳපු ඇඳුම් ගලවල වෙන ඇඳුම් ඇඳ ගන්නත් කලින් එතුමල්ලා විසුරෝලා කියලා දැනගත්තා. අද මේ එනකොට දැනගත්තා ඒ අගමැතිතුමයි ඒ ඇමතිවරුයි නැතුව අර කට්ටියම ඉන්නවා කියලා. නිවුස් වලට කිව්වා අධිකරණයෙන් ඒගොල්ලෝ යවලා මේගොල්ලෝ හිටපු අය ආයෙ ඇවිල්ලා කියලා. ආස්වාදය తాවකාලික බව වටහා ගන්න තියෙන එච්චරටමයි.
ආස්වාදයේ තියෙන తాවකාලික බව වෙන මොකක්ද නෙමෙයි. කොච්චර පොඩි වෙලාවද නේද විඳින්නේ. කොච්චර කෙටි වෙලාවද සතුටු වෙන්නේ. විඳවනවා ඊළඟට. විඳවපු අය උඩ පයින්නවා. උඩ පැනපු අය විඳවනවා. ආයෙත් වෙන්න පුළුවන් මොකද්ද? උඩ පනින අය විඳවිල්ලයි විඳවන අය උඩ පැනිල්ලයි. මං ඔබෙන් අහන්නේ ඉතින් මේ தત્ත්වය දකිද්දී මිනිස්සු මධ්‍යස්ථ පිළිවෙලකට ප්‍රතිපත්තියකට එනවා මිසක අගතිගාමී වුණොත් මොන තරම්නම් අපි මෙලොවට අවඩ කරගනීද නේ. මෙවැනි තත්ත්වයන් අපිට පෙනිපෙනී තියෙද්දිත් අල්පාස්වාදත් නේද ඉක්බිතිව ආදීනවත් එන බව හැම දෙයකම පෙනිපෙනී තිබෙද්දිත් දේවල් කොච්චර කෙටි වෙලාවකද තියෙන්නේ කියන එක හොඳට සනාත වෙද්දිත් මම ඔබට යෝජනා කරනවා අගතිගාමී වෙන්න එපා. කාගේවත් වහල්ලු වෙන්න එපා. දැන් මේ හැන්දෑවේ දින්න අයගේ වහල්ලු වෙන්නත් එපා. හැන්දෑවේ පෙරදිච්ච අයගේ වහල්ලු වෙන්නත් එපා. වහල්ලු වුණොත් අපේ මෙලොවටත් පිරිහෙන දේවල් කරගනී. පරලොවටත් පිරිහෙන දේවල් කරගනී. සංසාර ගමන දිගු වෙන දේවල් බොහෝ නරක කුසල් අපි කරගනී. මේ හැම දෙයක්ම අපිට කියලා දෙනවා කිසිවක වහලෙක් නොවිය යුතුයි. කිසිවෙකුගේ වහලෙක් නොවිය යුතුයි. අන්තවලට නොගිහිල්ලා මධ්‍යස්තව දේවල් දැකිය යුතුයි. මධ්‍යස්තව අපි දේවල් එක්ක කටයුතු කළ යුතුයි. අපිට බුදුදහමට අනුව මේව දකිද්දි තේරෙන දෙයක. කවුරු හරිද කවුරු වැරදිද හොයා ගියොත් කිසිම තේරුමක් නැහැ. අපිත් ඔය එක අගුපිලක නවතිද නැද්ද? ස්ථිරවම නවති. ඒ අගුපිල වැළඳගත්තු ගමන් ඊළඟ අගුපිලට බැන ඉඳීද නැද්ද? බැන ඉඳී. ඒ නිසා බෞද්ධයෝ බොහෝම සිහි කල්පනාවෙන් නුවණින් ප්‍රඥාවෙන් වැඩ කරන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. මේ සෑම අත්දැකීමක්ම අපිට පෙන්වලා දෙනවා ධර්මතා. මොකද්ද? කිසිවක් නිත්‍ය නැති බව. කිසිවක් මම කරගන්න බැරි බව. කිසිවක් මගේ කරගන්න බැරි බව. කිසිවක් මගේ ආත්මය කරගන්න බැරි බව අපිට කියලා දෙනවා මේ හැම එකකින්ම පේන සත්‍යයක. ඕනනම් අපිට මේ தත්වය ඇතුලේ රණ්ඩු වෙන්නත් පුළුවන්. ඕනනම් මේ தත්වයට අපිට ආසාවල් හදා ගන්නත් පුළුවන්. ඕනනම් අපිට මොලේ දියුණු කරගන්නත් පුළුවන්. මම ඔබට ආසාවල් හදා ගන්න ක්‍රමෙයි තරහ හදා ගන්න ක්‍රමෙයි කියන්නේ නැතුව මම ඔබට කියලා දෙනවා මේ අත්දැකීම් ඔස්සේ මොකක් කරගන්න ක්‍රමෙද? බුද්ධිය, අවබෝධය, ඥානය වැඩි දියුණු කරගන්න කියන එක. ඕනනම් අපිට දැන් අධිකරණයටත් බනින්න පුළුවන් නේ. අපිට බනින්න පුළුවන් නේ ඕනනම්. බැනලා තරහ ගන්න පුළුවන්. දැන් ඕනනම් පුළුවන් දින්න කට්ටියට පොහොට්ටු ශ්‍රී ලංකා කට්ටියට සාප කර බැන ඉන්න. ඉතින් මම ඔබට යෝජනා කරනවා එහෙම මෝඩ තැන් වලට යන්න එපා. ආපහු දෙසැම්බර් 18 වෙනිදා කිව්වොත් එහෙම නෑ අවුලක් නෑ කියලා. නේද? ඒක අතුරු තහනමක් විතරයි සම්පූර්ණ තහනමක් නෙමෙයි කිව්වොත් මොකද වෙන්නේ? ඒ හින්දා මොකද උදේ නීතිපති කිව්වා මම දැක්ක Facebook වල ෂෙයා වෙන ඒවා. උදේ නීතිපති කිව්වා මේක විවස්ථාවට එකඟයි. එක පිලක් උඩ පැන්න. දැන් අනිත් පිල උඩ පයින්නවා. මේ ලෝකේ යථාර්ථය හොඳට තේරුම් ගන්න මිනිස්සුන්ට කොච්චර පොඩි වෙලාවද උඩ පනින්න ලැබෙන්නේ. දැන් දිනලින් අයටත් මං කියන උඩ පනින්න එපා. මොකද 18 ආයෙ බිම වැටෙන්නත් පුළුවන්. දන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා කිසිවෙකු දන්නේ නැහැ. හොඳම දේ සිහියෙන් ඉන්න. හොඳම දේ නුවණින් ඉන්න. සත්‍ය සම්පජඤ්ඤය දියුණු කරගන්න. සිහි නුවණ වහල්ලු වෙන්න එපා. තරහේ වහලෙක් වුණොත් ඇත්ත පේනවද? ඇත්ත පේන්නේ නැහැ.
ආසාවේ වහලෙක් වුණොත් ඇත්ත පේනවද? ඒත් පේන්නේ. ආසාව කියන්නේ සාමාන්‍ය අඳුරක් නෙමෙයි, ඝන අඳුරක්. තරහ කියන්නේත් සුළුපටු අඳුරක් නෙමෙයි, ඝනාන්ධකාරයක්. ඒ ඝනාන්ධකාරවල ඔබ ගිලෙන්න එපා. ඝනාන්ධකාරවල ආසාවේ ඝනදුරේදිත්, ද්වේෂයේ ඝනදුරේදිත් අපට සත්‍ය හමු වෙන්නේ නැහැ. අපි ගාවට එන්නේ අවිද්‍යාවෙන් යුක්ත මෝහයෙන් වෙලුණු දේවල් විතරයි අපිට දකින්න හම්බෙන්නේ. ඇත්ත නෙමෙයි පේන්නේ. අසාරය සාරය වගේ පේනවා. සාරය අසාරය වගේ පේනවා. හරි දේ වැරදි දේ වගේ පේනවා. වැරදි දේ හරි දේ වගේ පේනවා. එහෙනම් ඔබ බුද්ධිමත්ත නුවණින් බලන්න. ප්‍රඥාවන්තව දේවල් දිහා බලන්න. දැන් තව ටික දිනකින් සාමාන්‍ය පෙළ විභාගෙත් එනවානේ. ඒ දරුවන්ටත් මේ දැක්මම තමයි උදව් වෙන්නේ. හරියට තමන්ගේ අධ්‍යාපනික කර්මුණ ජය ගන්න ඕනි නම් මම ඒ දරුවන්ටත් යෝජනා කරන්නේ මේ දින ඉතුරු දින 15 20වත් ආශාවේ වහලෙක් වෙන්නත් එපා, ද්වේෂයේ වහලෙක් වෙන්නත් එපා. ආසාවේ වහලෙක් වෙච්ච ළමයෙකුට ඒ ආසා පස්සේ යනව මිසක තමන්ට ගුරුවරු කියලා දෙන ඒ අවශ්‍යම කරන දැනුම් සම්භාරය උරා ගන්නට හම්බ වෙන්නේ නැතුව යනවා. ඒ දැනුම් සම්භාරය ධාරණය කරගන්න ඉඩ නැතුව යනවා. මොකද ආශාවෙන් මනස මුසපත් වෙච්ච කාගේවක්වත් අවබෝධය දිනු වෙන්නේ නැහැ. දැනුම දිනු වෙන්නේ නැහැ. ඒ වගේමයි තරහෙන් අකමැත්තවල් වලින් නේ අම්මලා මේ දිනවල දිගටම කියනවා මොකද්ද? පාඩම් කරන්න. පොතක් අතින් අල්ලන්නේ නැද්ද නේ? ඔය නැටුවා මදිද? ඔය නිදාගත්තා මදිද? මේ දවස්වල ළමයින්ගේ කැමැත්ත වෙනුවට ළමයින්ගේ අකමැත්ත වැඩි වෙන දේවල්ම දෙමව්පියන්ගේ මුවින් නිතර එළියට එනවා. අරමුණ මතක් කරනවා. එතකොට ළමයින්ට ඒ ගැන ද්වේෂය, තරහ, ක්‍රෝධය හදාගත්තොත් ළමයින්ට සිද්ධ වෙන්නේ මොකද්ද? අර කියන දේවල් ඇතුලේ තියෙන යථාර්ථය අහුවෙන්නේ නැතු වෙනවා. යථාර්ථය පේන්නේ නැතු වෙනවා. අහන දේ තේරුම් ගන්න බැරි වෙනවා. කියවන දේ තේරුම් ගන්න බැරි වෙනවා. තරහෙන් මුසපත් වෙච්ච කාටවත් අධ්‍යාපනික ජය නැහැ. ඉලක්ක දිනන්න බෑ. ඒ හින්දා සාමාන්‍ය ලෝකේ දේවල් වලදීත් නිවන් මගට අදාළ අරමුණු වලදීත් මම යෝජනා කරනවා ඔබ ආශාවේ අන්තෙනුයි තරහේ අන්තෙනුයි පුළුවන් තරම් නිදහස් වෙන්න බලන්න. එතකොට අපිට දේවල් හරි විදියට පේනවා. හරි විදියට දේවල් පේනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඒ හරි විදියට පේන දේත් එක්ක හරි විදියට වැඩ කටයුතු කරන්න. හිතන්න, කතා කරන්න, වැඩ කරන්න. ඒක මොකද්ද? සම්‍යක් දෘෂ්ටිය ඇති වුණොත් නිවැරදි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අප තුළ දියුණු කරගන්න ලැබෙනවා. ඒ තාම බුද්ධිමත් වෙන්න ඕන. ප්‍රමාද වුණාට කමක් නැහැ. ප්‍රමාද වෙලා හරි අපි නුවණින් හිතන මතන අය බවට පත් වෙන්නට ඕනි. අපේ තියෙන දුබලකම් අපි අත්හැර ගන්න ඕනි. මොකද ආධ්‍යාත්මික ජීවිතේ උපරිම ප්‍රතිඵලයක් අපිට මේ භවයේ ලබා ගන්නටත් මේ ලබලා තියෙන ජීවිතය ඇතුලේ හොඳ සාර්ථක ගිහියෝ වෙන්නත්, හොඳ වැදගත් ගිහියෝ වෙන්නත්, හොඳ දියුණුවක් ලැබපු ගිහියෝ වෙන්නත් මම ඔබට යෝජනා කරන්නේ ඔබගේ දර්ශනය තමයි වැදගත්. ඔබ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට ජීවිතය දකින්නවද කියන එකයි වැදගත්. ලෝකය දකින්නවද කියන එකයි වැදගත්. ඔබ ආස විදියට ලෝකෙ දැකීම වෙනුවට ඔබ ලෝකයේ ඇත්ත දකින්නෙක් වීම. එතනින් තමයි අපට මේ ජීවිතයේ ඵල ලබන්නට සංසාරික ගමනට අවශ්‍ය කරන ඒ ඥානය ලබා ගන්නටත් පදනම හැදෙන්නේ. මොකද අගතිගාමී වෙච්ච කාටවත් හරි මේ ලෝකෙවත් සාමය පවත්ව ගන්න බෑනේ. උදාහරණයක් කිව්වොත් අම්මෙක් හිතුවොත් මම තමයි මේ ගෙදර වැදගත්ම කෙනා.
අම්මෙක් හිතුවොත් මම තමයි මේ ගෙදර වටිනම කෙනා. අම්මෙක් හිතුවොත් මම තරම් කෙනෙක් මේ ගෙදර වෙන නැත. මේ ගෙදර සමස්තයම මමය. මම නම් මේ ගෙදරය කියලා අම්මෙක් හිතන්න කියොත් මම ඔබෙන් අහනවා ඒ අම්මට පුළුවන් වෙයිද දරුවන්ට අවමන් නොකර ජීවත් වෙන්න? ඒ අම්මට පුළුවන් වෙයිද තමන්ගේ සැමියාට අවමන් නොකර ජීවත් වෙන්න? ඒ අම්මට පුළුවන් වෙයිද තමන්ගේ ගෙදර ජීවත් වෙන නැන්දම්මලා මාමලා ඉන්නවනම් ඒගොල්ලොන්ට පහත් කරලා කතා කරන්නේ නැතුව ඉන්න? අවමන් නොකර ඉන්න ශක්තිය ලැබෙයිද? මමමයි වටින්නේ, මමමයි උතුම්, මමමයි හරි, මටමයි තේරෙන්නේ, මම තරම් කෙනෙක් නැහැ. ඔබට වැටහෙන්න ඕනේ අපිට යහපත් මිනිස්සෙක්වත් වෙන්න බෑ අන්තයට ගියාම. අගතිවල ගිලුනම අපිට යහපත් මිනිස්සෙක්වත් වෙන්න බෑ. හොඳ බෞද්ධෙක් නෙමෙයි. යහපත් මිනිස්සෙක්වත් වෙන්න බෑ. හොඳ අම්මෙක් වෙන්න ඕන නම් ඔබට, යුක්තිකරුක අම්මෙක් වෙන්න ඕන නම් ඔබට, සාධාරණ අම්මෙක් වෙන්න ඕන නම් ඔබට මම යෝජනා කරනවා ඒ දැඩි අන්තගාමීව තමන් උතුම්ය, උසස්ය, ඉහළය, වටිනවාය, තමා තරම් කෙනෙක් නැතය කියන ඒ මනස්ගත වලින් නිදහස් වෙන්න. හොඳට බලන්න ගෙවල් වල රණ්ඩු නිමා වෙලා නැත්තේ ඇයි කියලා. ඒ රණ්ඩුවේ එක පාර්ශවයක් හෝ පාර්ශව දෙකම හෝ දිගටම ඉන්නවා මම තරම් නිවැරදි කෙනෙක් නැත කියන අන්තේ. එහෙම ඉන්න ඒ ගෙදර රණ්ඩු ඉවර වෙයිද? ඉවර වෙන්නේ නැහැ. මොකද ඒක පොඩ්ඩක්වත් තමන්ගේ පැත්තෙන් අතාරින්න සූදානම් නැති අය ඉන්නවනම්, එක අඩියක්වත් අපිට තියන්න කැමති නැති අය ඉන්නවනම් ඔබේ ගෙදර එක රණ්ඩුවක්වත් සාමයෙන් කෙලවර වෙන්නේ නැහැ. ඔබේ ගෙදර හැම රණ්ඩුවක්ම තියෙයි හැම දවසකම. මම දකින්න කච්චිවත්ත පන්සලටනේ නිතර එනවා මිනිස්සු. මෙහි පුරාණ දේවාල භූමියක් නේ. පුරාණ දේවාල තියෙන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයන්ගේ, ශ්‍රී කතරගම දිව්‍ය රාජානන්ගේ දේවාල තියෙනවානේ. මේට හරියට මිනිස්සු එනවා තමන්ගේ ජීවිතවලට ආශිර්වාද ඉල්ලන්න. දෙවියන්ට හරි ආශිර්වාද කරන්න පුළුවන් වෙයි. කාටද? හරි දර්ශනයක් ඇතුව වැඩ කරන අයට. දෙවියන්ටවත් වෙනස් කරන්න බැරි වෙයි අන්තගාමී මනසකින් gedara වැඩ කරන අම්මෙක් තාත්තෙක් නේ. කොහොමද ඒගොල්ලන්ට සාමය ගෙනත් දෙන්නේ දෙවියන්? දෙවියන් කොහොමද ඒගොල්ලන්ට උපකාර කරන්නේ? දෙවියන් කොහොමද ඒගොල්ලන්ට සෙත් පතන්නේ? ආන්තික සිත් ඇති අයට. ආන්තික සිත් ඇති අය කවදාවත් අස්මිමානයෙන් නේ මම ශ්‍රේෂ්ඨයි, මම උතුම්, මම තරම් කෙනෙක් නෑ, මටමයි ඔක්කොම පුළුවන් කියන ඒ මාන්නයෙන් දඟලනවා. එයා අනිත් අයට අහුම්කම් දෙන්න කැමති වෙන්නේ නෑ. ඔබේ ගෙවල් වල ඇත්තටම දුකට හේතු මොනවද? ඔබේ ගෙවල් වල දුකට හේතු තියන්නේ ඔබට අනිත් අය අහුම්කම් දෙන්නේ නැති එක හෝ ඔබ අනිත් අයට ඇහුම්කම් දෙන්නේ නැතිකම විසින් ඇති කරපුවානේ. ඇති වෙලා තියෙන කිසිම ප්‍රශ්නයක් සාමකාමීව නිමා කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි අපිට? අපේ පැත්තෙන් අපි කැමති නැහැ කතා කරන්න. අපේ පැත්තෙන් අපි කැමති නැහැ අනිත් අය එක්කෙනා කතා කරනකන් අහන් ඉන්න. ඉතින් ඒ අන්ත කොහොමද එවැනි අන්ත නියෝජනය කරන අයගේ ෆැමිලි වල පෞල් ජීවිතවල කොහොමද සාමය උදා කරන්නේ? කොහොමද සතුට ගේන්නේ? කොතනින්ද සෞභාග්‍යයෙන් හේතුවක් තියෙන්නේ? කොතනින්ද? අගතිගාමී බවින් වියරු වැටුණු මිනිසුන්ගේ, මාන්නයෙන් හැම තිස්සෙම උදන් අනමින් ඉන්න මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු වෙන විදියක් නැහැ. නුවණ දියුණු වෙන්න විදියක් නැහැ පින්වතුනි. මම ඔබට යෝජනා කරනවා. මේ යෝජනා කරන්නේ ඇත්තටම ඔබ ආසේව නෙමෙයි. මේ යෝජනා අනුමත කරන එක ඔබට ගොඩාක් දුෂ්කරයිද නැද්ද? දුෂ්කරයි. හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා අරයට කෑලි කපා ගන්න කියන්නේ නැතුව මට කෑලි කපා ගන්න කියලා. නේද? මේ හාමුදුරුවෝ කියනවා
අහවල්ුන්ට වෙනස් වෙන්න කියන්නේ නැතුව මට වෙනස් වෙන්න කියලා. ඉතින් මම ඔබට කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු එක. බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ එහෙමයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ අපිට තියෙන්නේ අපිට දේවල් වෙනස් කරන්න ඕනි නම් අපි වෙනස් වෙන්න ඕනි. අපි වෙනස් වෙන්නේ නැතුව කොහොමද අපි දේවල් වෙනස් කරන්නේ? ඒකට යන්න බෑ ගමනක්. බුදුහාමුදුරුවෝ කියපු එක හමු. බුදුහාමුදුරුවෝ කියපු එක ඇහුවොත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දෙවිවරුත් ඔබට ආශිර්වාද කරයි. ධර්මයේ සරණ ගියපු දෙවිවරුත් ඔබට ආශිර්වාද කරයි. ආර්ය සංඝ රත්නයේ සරණ ගිහිල්ලා තිසරණේ සමාදන් වෙලා ඉන්න තිසරණය පිහිට කරගෙන ජීවත් වෙන දෙවිවරුත් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ කියලා අපි කියන්නේ. ඒ දෙවිවරුත් ඔබට ආශිර්වාද කරයි. ඔබ භාග්‍යවතුන් වහන්සේ කියපු විදිහට ජීවත් වෙනවා නම්. එහෙම නැති අන්තගාමී ඇත්තන්ට බුදුන්ගේවත් සද්ධර්මයේවත් ආර්යයන් වහන්සේලගේවත් දෙවියන්ගේවත් බෝහාමුදුරුවන්ගේවත් මන් දන්නේ නැහැ කොහොමද ආශිර්වාද ලැබෙන්නේ කියලා. ඔබේ පැත්තෙන් ඔබ මව් විදියට ඔබ ඉන්නවා නම් අගතියක මම යෝජනා කරනවා වෙනස් වෙන පටන් ගන්න. ඔබ පියා විදියට අගතියක ඉන්නවා නම් තාත්තා විදියට වෙනස් වෙන්න නේ. වෙනස් නොවි මුකුත් කරන්න බෑ. අන්තෙන් අයින් නොවි කිසිම දෙයක් කරන්න බෑ. තාත්තෙක් විදියට ඔබේ පෞරුෂය විනාශ කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අම්මෙක් විදියට ඔබේ පෞරුෂය නැති කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අපේ පෞරුෂයේ එක කොටසක් තමයි ඇහුම්කම් දෙන එක. මාන්නේ අටු එක. බෞද්ධ පෞරුෂය. සාමාන්‍ය පෞරුෂය නෙමෙයි. බෞද්ධ පෞරුෂය. එක කොටසක් අනතිමානීකම නේ. අනතිමානී කෙනෙක් හොඳ පෞරුෂයක් තියෙන පිරිමියෙක්. ගොඩාක් අය හිතනවා අනතිමානී වුණාම නෝන්ජල් කියලා. නේ. අනතිමානී වුණාම එයාට කොන්ද නැහැ කියලා ගොඩක් අය හිතන්නේ. නෑ අනතිමානීකම කියන්නේ කොන්ද නැතිකමක් නෙමෙයි. නිවැරදි දේ වෙනුවෙන් නම්‍යශීලී වීමක්. යහපතට සාදුනාද පැවැත්වීමක්. ඒකෙන් කියන්නේ අයහපත් ඕනි එකක් ඉවසනවා කියලා. ඒකෙන් කියන්නේ අයුක්ති සහගත ඕනි එකකට ඉඩ දීලා බලන් ඉන්නවා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ ඔබට. බෞද්ධ පෞරුෂය කියන්නේ යහපත නිවැරදි දේ කොතන තිබුණත් කොයි විදියට එක බලවත් වෙලා ආවත් ඒකෙන් අපිට කොච්චර පාඩු වෙනව පෙනුනත් අපිට පාඩු වෙනවා කියන සිත ඇතුව අර යහපත පරද්දන්න වැඩ කරන්න බෑ. යහපත ගේ ඇතුලේ යට කරන්න බෑ. යුක්තිය සාධාරණකම ගේ ඇතුලේ යට කරන්න බෑ අපිට. අපි බෞද්ධයෝ. බෞද්ධයෝ බලනවා අම්මගෙන් ආවත් අදහස නිවැරදි නම් ඒක පිළිගන්නවා. ඒකෙදි බලන්නේ මේ අදහස ආවේ කාන්තාවකගෙන්ද? තාත්තගෙන් ආවත් ඒකෙදි බලන්නේ මේක පිරිමි අදහසක්ද? ඒක නෙමෙයි අපිට වැදගත්. වැදගත් මොකද්ද? අදහස දැහැමිද? අදහස ප්‍රඥාවන්තද? අදහස බොහෝම බලගත්ු ඥානයකින් ඉදිරිපත් කරපු අදහසක්ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ මත පදනම් වෙලා අදහස් උසස්ද පහත්ද කියලා තීන්දුව කරනවද? තීන්දුව කරන්නේ නැහැ. තීන්දුව කරන්නේ නැහැ එහෙම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මේ නැහැ. යම්කිසි කෙනෙකුගේ කියවනක් පිළිගන්නවද පිළිකුල් කරනවද කියන එක තීන්දුව කරන්නේ එහි තියෙන හරවත් බව හෝ හරසුන් බව සලකලා බලලා මිසක කුසලයට අනුගත අකුසලයට එරෙහි කුසලයට අනුගත ප්‍රකාශනයක්ද කියලා බලලා මිසක ඒක කිව්වේ කාන්තාවක්ද පිරිමියෙක්ද? ඒක කියපු එක්කෙනා බලවතෙක්ද දුබලෙක්ද? ඒක කියපු එක්කෙනාට උපාධි කීයක් තියෙද නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද? ඕවා මත කවුරුක්වත් උසස් කරන්නවත් ඕවා මත කවුරුක්වත් පහත් කරන්නවත් බුදුදහම කටයුතු කරන්නේ. බුදුදහම විශේෂ වෙන්නේ ඒකයි. මම යෝජනා කරන හොඳ බෞද්ධයෝ වෙන්න. අපේ දර්ශනය තමයි නිවැරදි කරගන්න ඕනේ. අපේ දර්ශනය තමයි නිර්වුල් කරගන්න ඕනේ. එහෙම වුණොත් ඇත්තටම අපේ ගෙවල් දියුණු වෙනවා. එහෙම වුණොත් අපේ සිංහල බෞද්ධයෝ මේ බණ අහන්න ඉන්න වැඩි පිරිස අපේ බෞද්ධයෝනේ.
බෞද්ධයෝ ජාතියක් විදිහට දියුණු වෙනවා. අපේ දියුණුව අහිමි කරලා තියෙන්නේ අගතිගාමී මාන්නය නේ. අපේ සාර්ථකත්වයට ලොකම බාධාව අන්තගාමී මාන්නය නේ. ඒක හින්දා ඕන් නැති තරම් කේන්ති ගන්නවා. සීමාවක් නැතුව හැම එකටම දත් මිටි කනවා. නේද? තමන්ගේ අදහස ඇරෙන්න වෙන කිසිම හඬකට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ මොට්ට අදහස් තමන්ගේ බලය පාවිච්චි කරලා ගේ ඇතුලේ ජයග්‍රහණය කරනවා. දත් මිටි කාලා අඩි පොළවේ හප්පලානේ. ඒකෙන් වෙන්නේ පවුල පිටින් ගිලනවානේ. ඇයි? ඊට පස්සේ ටික කාලයක් මෙහෙම ඉන්නකොට තේරෙනවා ගේ ඇතුලේ මේ ගෙදර මගේ අදහසකට ඉඩක් නෑ. එතකොට දැනුමක් තියෙන එක්කෙනා නිශ්ශබ්ද වෙනවද නැද්ද? නිශ්ශබ්ද වෙනවා. එයා හිතනවා මම මේක කියන්න ගියොත් මගේ පැවැත්මට හානියක් වෙයි. එතකොට ඒ අය මොකද කරන්නේ? ගේ ඇතුලේ නිහඬ වෙනවා. ගේ ඇතුලේ නිහඬ වෙනවා. කතා කරන්නට අදහසක් පළ කරන්නට දැනුම තියෙන කෙනෙක් ගේ ඇතුලේ නිහඬ වීම කියන්නේ ඒ ගෙදර පිරෙන්න හේතුවක්ද නැද්ද? පිරෙන්න හේතුවක්. ඒ ගෙදර පිරෙනවා පිටුත. ඒ ගෙදර උඩට ගෙනියන්න බෑ. මතක තියාගන්න. ඔබේ ගෙදර කෙනෙක් දැඩි ලෙස නිහඬභාවය කරා ගමන් කරනවා නම් ඒ ගෙදරට හොඳ තත්වයක් උදා වෙන්න නෙමෙයි යන්නේ කියලා. අම්මා සීමාව ඉක්මවලා නිහඬ වෙනවා නම්, තාත්තා සීමාව ඉක්මවලා නිහඬ වෙනවා නම්, දරුවෝ ඔබේ ගෙදර සීමාව ඉක්මවලා නිහඬ වෙනවා නම්, සංවාදයෙන් අයින් වෙනවා නම්, ඇහුම්කම් දීමෙන් අයින් වෙනවා නම්, අදහස් පළ කිරීමෙන් අයින් වෙනවා නම් ඒ ගෙදර පරිහානිය පටන් ගන්න. ඔන්න හිතාගත්තට කමන්නේ සෙනසුරා ලබලා කියලා. මොකද නිහඬ බව තරම් වෙන හෙන හුරෙක් නැත ගෙදරකට. තේරුණා? ගෙදරට සියලු වේරාෂ්ටකාව වගේ තමයි තාත්තා කතා කරන එක නැවැත්තුවොත්, අම්මා කතා කරන එක නැවැත්තුවොත්, දරුවෝ දෙමව්පියෝ එක්ක කතා කරන එක නැවැත්තුවොත්, එකිනෙකා කතා කරන ඒවා අහන් ඉඳිල්ල නැවැත්තුවොත් ආයේ වෙන ඒ රාෂ්ටක ඕනේ නැහැ. අට්ටම එකට ඇවිල්ලා කියලා හිතා ගන්නකො. ඉවර තමයි. අපි ඇත්තටම කරන්නේ මොකක්ද? අපේ ඇත්ත ප්‍රශ්නේ අඳුන ගන්න නැතුව අපි එළියේ ප්‍රශ්නවලට උත්තර හොයනවද නැද්ද? උත්තර හොයනවා. අපි හිතනවා මේ තියෙන ගින්නේ, මේ තියෙන අවුලේ හේතු තියෙන එළියේ කියලා ඔක්කොම. අපි එළියේ ප්‍රශ්නවලට දුව උත්තර හොයනවා. හිස ගිනි අරගෙන වගේ උත්තර හොය ඇවිදිනවා. අවාසනාවකට ඇතුලේ හේතු එකක්වත් වෙනස් කරන්නේ නැහැ. ඇතුලේ හේතු ඒ විදියටම පවත්වාගෙන යනවද නැද්ද? පවත්වාගෙන ඒවා තව සංවර්ධනය කරනවා. කවුරු හරි උපදේශයක් දුන්නත් ඔයා ඉස්සෙල්ලම සමා වෙන්න කියන්න. එතකොට ඔය ගැටුම නිමා වෙන්න පටන් ගනී කියලා. එයා පේන්නෙත් මිතුරෙක් වගේද හතුරෙක් වගේද? හතුරෙක් වගේ. මම ඔබට යෝජනා කරනවා දියුණු ඕනි නම්, මෙලොව දියුණු ඕන නම්, සංසාර දියුණු ඕන නම් වෙනස් වෙන්න පටන් ගන්න. ඒ වෙනස් වීම කියන්නේ එළියේ කරන එකක් නෙමෙයි. ඒක අභ්‍යන්තරික එකක්. අභ්‍යන්තරිකව අපේ මානසික හැඟීම් එක්ක අපි කරගනු ලබන පරිවර්තනයක්. ඒ පරිවර්තනය තමයි අපේ ජයග්‍රහණ ඵල විදියට අපිට ගෙනල්ලා දෙන්නේ. අභ්‍යන්තරික පරිවර්තනය. සග්‍රහස්ත ජීවිතේ නම් මේ ආධ්‍යාත්මික පරිවර්තනය දැන් ගොඩක් කල් ගිහිල්ලා තිබුණත් කමක් නැහැ. මම යෝජනා කරනවා ආරම්භන්න කියලා. වෙනස් වීම පටන් ගන්න. කතා කරන්න, ඇහුම්කම් දෙන්න, සාකච්ඡා කරන්න. සාර්ථක ලෝකේ හැම තැනකම මේ ධර්මතා අගයනවද නැද්ද? අගයනවා. භෞතිකව සාර්ථක වෙච්ච හැම තැනකම අපි දකිනවා ඒ සාර්ථකත්වයේ හේතු කතා කිරීම, ඇහුම්කම් දීම. කතා කිරීම වෙනුවෙන්, ඇහුම්කම් දීම වෙනුවෙන් තමන්ගේ දරුණු කෙලෙස් වෙච්ච මාන්නය, තරහව,
ඒවා යටපත් කර ගැනීම. ඒවා අඩු කර ගැනීම. ගිහියොන්ට ඔක්කොම එක සැරේ නැති කරන්න බැරි වෙයි. ඒත් අඩු කර ගන්න පුළුවන්. කාර්ය බහුල බටහිර ලෝකේ යුරෝපයේ ගෘහස්ත ජීවිත මගේ ඇස් වලින් දැකලා තියෙන කොහොමද ඒව ගෙවෙන්නේ කියලා. මේ මිනිස්සු කොච්චර කාර්ය බහුලද? ඒගොල්ලොන්ගේ පැය 8 වැඩ නම් ඉතින් 8 වැඩම තමයි. ඔය ඉතාලියේ ප්‍රංශ ජර්මනියේ ඉන්න එංගලන්තේ ඉන්න ඇමරිකාවේ ඉන්න නෑදෑයෙක්ගෙන් අහන්න. පැය 8 වැඩට ගියොත් කොච්චර වැඩ කරන්න තියෙනවද කියලා. ඇත්තට මේ රටවල් වල වෙලාව යනෝ දන්නේ නැහැ. එච්චරට කාර්යබහුලයි. එච්චරට කාර්යබහුලයි. හැබැයි ඒගොල්ලෝ උපරිම වග වෙනවා තමන්ගේ සහකරුවා එක්ක, තමන්ගේ සහකාරිය එක්ක. දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ එක්ක අඩුම රෑ කෑම කන්න. ඒකට ඒගොල්ලෝ වග වෙනවා. බහුතරයක් මිනිස්සු, සුළුතරයක් එහෙම නොවෙන අය ඉන්න පුළුවන්. බහුතරයක් මිනිස්සු රාත්‍රී කෑම එකට ගැනීම වෙනුවෙන් කැප වෙනවා. බහුතරයක් දෙනා. අඩුම ඒගොල්ලෝ සතියකට දවසක් එක සන්ධ්‍යා යාමයක් හරි රාත්‍රී ආහාරයකට ගන්නවා. එයයි හමුව, කතා කිරීම, ඇහුම්කන් දීම, සාකච්ඡාව. ඇත්තටම මේවා දේශනා විදියට සිද්ධ කරලා තියෙන කවුද? තථාගත බුදුහාඳුරුවෝ. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රේ අපරිහානීය ධර්ම තියෙනවානේ. ඊළඟට අංගුත්තර නිකායේ අපරිහානීය ධම්ම කියලා සූත්‍ර සප්තක නිපාත කීපයක් තියෙනවා. සප්ත අපරිහානීය ධර්ම. එහි මොනවද වදාළා තියෙන්නේ? නිතර හමු වෙන්න. සමගියෙන් හමු වෙන්න. සමගියෙන් කතා කරලා සමගියෙන් විසිර යන්න. ওই ටික ක්‍රියාවට නංවන්නේ අද දියුණු රටවල්. අපි හිතනවා හමු වෙවි හිටියොත් ඔක්කොම හරියයි කියලා. අපි දන්නේ නෑමයි. අපි හිතනවා කතා කරන්න පැය දෙකක් වෙන් කරොත් ඒක අපේ ආර්ථික පරිහානියට යන්න තියෙන ගමනේ වේගය අඩාල වීමට මහ භයානක හේතු කියලා තමයි අපි හිතන්නේ. ඒකනේ කියන්නේ කතා කර කර හිටියොත් කෙරෙලා තියෙයි කියලා. අපි හිතන්නේ එහෙමයි. සිංහල බෞද්ධයෝ හිතන්නේ ආරෝවටම තමයි බුදුහාඳුරු කියපුවා ගැන. ඒවා සාමාන්‍ය ජීවිතේ හදාගන්න මේ ආසියාතික මිනිස්සයා ඉලක්ක කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා අවාසනාවකට ආසියාතික මිනිහා පිළිපදින්නේ නැහැ. ඒකයි මෙච්චර දුප්පත්. ඒකයි මෙච්චර අසතුටෙන් ඉන්නේ. ඒකයි මේ මිනිස් ජීවිතවල ඒ එන්න ඕන ඵලදායි බව එන්නේ නැත්තේ. මා ගියා මේ මෑතක රටකට ඊශ්‍රායලේ කියලා. යුද ගැටුම් ගැන අපිට ඉස්සර ඉඳලම වාර්තා වෙන්නේ නේ. පලස්තීන ඊශ්‍රායල කියලා රටවල් දෙකක්. එයින් ඊශ්‍රායල කියන රටට මම ගියා. ඒ රට හරි දියුණුයි. ලෝකෙ දියුණුම රටක්. ඒක කියන්නේ ආර්ථිකය. ඔය අපිට පවා ඔය කපීරියානා මිලදී ගත්තේ ඊශ්‍රායලේ. යුද්ධමය වශයෙන් අතිශයින් බලගත් චූටි රටක්. බොහොම පොඩි. මුළු රටටම තියෙන එක වැවයි. රටටම තියෙන එක වැවයි. විශේෂත්වය තමයි ලෝකේ කෘෂි කර්මාන්තේ ඉහළම ඵලදායීතාවයක් අත්පත් කරගෙන තියෙනවා එක වැවක් තියෙන රට. අපිට වැව් 36000යි. අයියෝ අපි. අපිට වැව් 36000යි. ගම් 36000ට වැව් 36000ක් තියෙන රටක්. ඉස්සර අපිට තිබුණ කලපු වැව් කියලා જાතියකොත්. ඒ දේව අර දුටු කැමුණු රජුරෝ ඉපදෙන්න කලින් එක වතාවක් සුනාමියක් ආවනේ. වෙහෙර මහදේවිය මූදට බිලි වුණේ නේද? ඒ මූද ගොඩ ගලපු වෙලාවක්නේ සුනාමියක්නේ. දැන් එයින් පස්සේ අපේ ඉතිහාසය හොඳට බැලුවොත් ඔය කඩයිම් වාර්තා කියලා තියෙන ලංකාවේ ඉතිහාසය ගැන හොඳ වාර්තා. දැන් ඒවයේ තියෙනවා ඒ මූද ගොඩ ගැලීමෙන් පස්සේදී කෙවුල්ගම් 36000ක් කෙවුල්ගම් කිය දීවර ගම්මාන 36000ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා මහජනයා එක්ක කියලා. එතකොට දීවර ගම්මාන රට පුරාම 36000ක් විනාශ වුණාට පස්සේ අපේ රජවරු හැදුවා කලපු වැව් කියලා අලුත් වැව් జాතියක්. ඒකවේ තනින් තනින් මූද
ගොඩබිම කරා ඇවිල්ලා කලපුවක් විදියට එකතු වෙන්න තැන් ඇදුවා. ඊට පස්සේ ඒ හදපු වැව් හින්දා කලපු වැව් හින්දා සුනාමි ආවට ඒ රළ පාර එක සැරේටම ගොඩබිමට කඩාගෙන ආවේ නෑ. අර කලපු වැව හරහා ඒවා බොහොම පරිපාලනය වුණා. හැබැයි අවාසනාවකට පසු කාලීන සංවර්ධනයේදී ඒ කලපු වැව් ඔක්කොම මොකද උනේ මැද කරලා පාරවල් ගැහුවනේ ගාලු පාර නේ. ඔහොම මේ මෝද අයිනෙන් යන පාරවල් ටික හැදුනේ ඒ කලපු වැව් ගොඩ කරමින්. මේ අනතුරු වලට ප්‍රධාන හේතුව ඒවා. ඉතින් අපිට එච්චර වැව් තියෙනවා. ඒත් අපිට වඩා බොහෝ කෘෂි කර්මාන්තෙන් දියුණුයි ඊශ්‍රායලේ එක වැවයි රටටම එක වැවයි. ඒ දියුණුයි. මං ඇහුවා යුදෙව්වන්ගෙන් යුදෙව්වේ රටේ මං ඇහුවා ඕගොල්ලෝ මෙච්චර දියුණු ඇයි? 2 reasons. ඒගොල්ලෝ හේතු දෙකයි. එක අපේ කාන්තාවෝ අනාචාරයට යන්නේ. පළවෙනි එක. අම්මා අනාචාරයට යන්නේ. ඒගොල්ලෝ දෙවෙනි එක කිව්වා සබද්දේ කිව්වේ ඒගොල්ලෝගේ තියෙන සතියට එක දිනයක් එදාට සල්ලි අල්ලන්නේ. එදාට ඒගොල්ලෝ රස්සාවට යන්නේ. එදාට ඒගොල්ලෝ ෆැමිලි එකෙක් එකට ඉන්නවා. එකට කනවා, එකට සාකච්ඡා කරනවා, එකට සෙල්ලම් කරනවා, විනෝද වෙනවා, සතුටින් ඉන්නවා. ඊට පස්සේ ආයෙත් අලුතින් සතිය පටන් ගන්නවා. සබද්දේ. ඒක හැම දවසකම තියෙනවා. හැම සතියකම එක දවසක් තියෙනවා. ඒගොල්ලෝ අපේ සාර්ථකත්වයේ හේතු දෙක ඕක කියලා. ඉතින් මට හිතුණා බුදුහාමුදුරුවෝ කියපුවා ඒගොල්ලෝ දන්නේ නැති වුණාට බුදුහාමුදුරුවෝ කිව්ව කියලා ප්‍රැක්ටිකලි ඒක කරලාද නැද්ද? කරලා. නිතර හමු වෙනවා ඒගොල්ලෝ. හැම සතියකම ඒගොල්ලෝ හමු වෙන දවසක් තියෙනවා. ඒ හමුව මරාගෙන මැරෙන්න හම්බ වෙන එකක් නෙමෙයි. ඒ හමුව ඒගොල්ලොන්ගේ ආගම කතා කරනවා, ඒගොල්ලොන්ගේ සංස්කෘතිය කතා කරනවා, ඒගොල්ලොන්ගේ ෆැමිලි එකේ ප්‍රශ්න කතා කරනවා. ඒවා තමයි ෆැමිලි කියනවා. ෆැමිලි නම් ෆැමිලි. ඇයි? එක පවුලක අම්මයි තාත්තයි අවම ළමයි 5යි උපරිම 20යි. අන්න පවුල්. අපේ මේ හමු වෙන්න කැමති නැති වෙලා තියෙන මේ දෙන්න හෝ නේද? ළමයි දෙන්නයි අම්මයි තාත්තයි නෙමෙයි හමු වෙන්න කැමති නැත්තේ අපේ. වෙලාව නැහැ කියන්නේ. අර ඊශ්‍රායලේ කියන රටේ අවම ළමයි ගාන 5යි පවුලක. උපරිම 20යි. බඳින්නේ 16 වෙනකොට බඳිනවා. කසාද බඳිනවා 16. එතන ඉඳලා කරන්නේ ළමයි හදන එක. ඉතින් අවුරුදු 45ක් විතර යනකොට ඉන්න ළමයි 18ක් විතර. මං ඒ යද්දි මට ඉතින් රට පෙන්නන්න කරන් ගියා. මම එක වෙලාවක දැක්කා වෑන් එකකින් බහිනවා අම්මා කෙනෙක්, තරුණ අම්මා කෙනෙක් ළමයි 18 දෙනෙක් එක්ක. මම ඔක්කොම ඔබේද කියලා ඔව් කිව්වා. ඔක්කොම ඇයෝගේ ළමයි 18 දෙනෙක්. ඔබ තේරුම් ගන්න. ඒගොල්ලෝ සාර්ථක වෙන්නේ ඒගොල්ලෝ සූදානම් කතා කරන්න. ඒගොල්ලෝ සාර්ථක වෙන්නේ ඒගොල්ලෝ සූදානම් ඇහුම්කම් දෙන්න. චූටිම ළමයාට. ඇහුම්කම් දෙද්දි වර්ග කරන්නේ මේවා බෞද්ධ ධර්ම කියපුවා. අවාසනාවකට අපි පුහුණු වෙන්නේ. අපි ඉන්නවා අන්තික වැඩිහිටියෝ කියන දේවල් පුංචි උන් ඇහිය යුතුයමයි. පුංචි උන් කියන එකක්වත් වැඩිහිටියෝ නොඇසිය යුතුයමයි. ඒක තමයි අපේ අන්ත. හාමුදුරු කියන ඒවා විතරයි මිනිස්සු ඇහිය යුත්තේ. මිනිස්සු කියන ඒවා එකක්වත් හාමුදුරු නැහුවට කමක් නැත. දැන් එහෙම වෙන්නේ කොහොමද? දැන් ගිහි විෂය ගැන, ලෞකික විෂය ගැන මම දන්නේ නැතිව තියෙනවා. මම දන්නේ මගේ ආගම ගැන, මගේ ශාස්ත්‍රවරයාගේ දේශනාව ගැන. එතකොට හාමුදුරු කෙනෙක් වෙච්ච මට ඔබගේ ලෞකික දැනුම ඇතුලේ භාෂා පළ කරනවා නම් ලෞකික විෂයේදී මට ඒක අහන් ඉන්න නම්‍යශීලී බවක් තියෙන්න ඕනේ. මට ඒක අහන් ඉන්නවත් නම්‍යශීලී නැත්තම් මං කොහොමද ඔබත් එක්ක සාමෙන් ඉන්නේ? එතකොට ඔබ කී දවසක් කැමති වෙයිද මගේ මාන්නයට යටත් වෙන්න? මම ඒකයි ඔබට කියන්නේ මේ රට දියුණු කරන්න නම් අපි ජාතියක් විදියට දියුණු වෙන්න නම්
අපි මිනිස්සු විදියට ඉස්සරහට යන්න නම් මොකද කරන්න ඕනේ? අපි අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා අපේ මාන්නේ නැතුව කවුරුත් කාටත් ඇහුම්කම් දෙන්න. ඒක මේ ආමුතුරුන්ට ඇහුම්කම් දෙන්න බණ කියන වෙලාවට ඒක හරියි. බණ කියන වෙලාවට ආමුතුරුන්ට රට ජාතිය ගැන අනතුරුදායක වෙලාවක ආමුතුරුව කරන ප්‍රකාශනයක් ආමුතුරුන්ට ඇහුම්කම් දෙන්න. හැබැයි සමහර සබ්ජෙක්ට් ආමුතුරුවොත් ඇහුම්කම් දෙන්න. සමහර විෂයන් ආමුතුරුව දන්නේ නැතිව තියෙනනේ මන් දන්නේ. මන් නම් දන්නේ නැතිව තියෙනවා. දැන් මගෙන් ඇහුවොත් එහෙම 32 වගම් තියේ මොකද තියෙන්නේ? මට කියන්න තියෙන්නේ අනේ දන්නේ ආයිබුවන් ඔයා කියන්න කියලා. නේ? මට කියන්න තියෙන එච්චර දැන් මම දන්නේ ඒක. ඉස්සර නම් මම ඔය පොලිටික්ස් කරන කාලේ ඔවා ටිකක් කිව්වා. මෑතක මම ඒ පොත් කියවන්නේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක දැන්. නේ? හරිද ඊ හරිද මට තේරෙන්නේ නැහැ ඒක. එතකොට අපි ඒ විෂය දන්න මිනිහා කියන එක අහන් ඉන්නවා. ඒ විෂය ඉතින් එයා හරියට පැහැදිලි කරනවා. ඒක පිළිගන්න එච්චරයි. ඒක මගේ ආසාව නුනත් හරියකනේ පිළිගන්න වෙන්නේ. මගේ ආසාව නෙවෙයි හැමතිස්සෙම අපිට පිළිගන්න වෙලා තියෙන්නේ. නේද? මං යෝජනා කරනවා කවුරුත් කාටත් ඇහුම්කම් දෙමු. ඒ අන්තේ අතහැරගමු අපි. මටමයි ඇහුම්කම් දෙන්න ඕනේ. මේගොල්ලොන්ට විතරමයි ඇහුම්කම් දෙන්න ඕනේ. මෙයාට විතරමයි ඇහුම්කම් දෙන්න ඕනේ. නේ ඒ අන්තෙන් අයින් වෙමු. නිදහසේ අහන් එමුනේ. නිදහසේ අහන් එමු. නිදහසේ අහන් ඉන්නකොට අපිට දේවල් පිළිබඳව තේරුම් ගන්න එක ඒ කියන කතාව හරිද කියලා හරි වැරදිද කියලා හරි තේරුම් ගන්න එක ලේසියි. හැබැයි තරහෙන් අහන් ඉන්නකොට කොටසයි ඇහෙන්නේ. ආසාවෙන් අහන් ඉන්නකොට ඒ ඇහෙන්නෙත් කොටසයි. ඔක්කොම ඇහෙන්නේ නැහනේ. ආසාවෙන් අහන් ඉඳපු කාලේ ඔබ දන්නවා කොච්චර රැවටිලා තියෙද කියලා නේ. මොකද අවුරුදු 40 පැනපු අය කියනවා මං රැවටුණා ඔය මිනිහට ඒ කාලේ. ඒ කියන්නේ ආසාවෙන් අහන් ඉඳපු කාලේ. ඒ කියන්නේ යාගේ වාක්‍ය ඇතුලේ තියෙන අනිත් පැත්ත අහුවෙලා නැහැ එච්චර. ආසාවෙන් අහන් ඉතින් එහෙම තමයි ඉතින්. එතකොට ඒක රවට්ටපු එක්කෙනාගේ ප්‍රශ්නේ වගේම රැවටිච්ච එක්කෙනාගේත් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් යා ආසාවෙන් අහන් ඉඳලා තියෙන්නේ. එයා මුසපත් වෙලා එයා බැඳිලා එයා වහලෙක් වෙලා අහන් ඉන්නකොට එයාට පේන්නේ ඔක්කොම හොඳයි ඇහෙන්නේ ඔක්කොම හොඳයි කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ සමස්තය පේන්නේ එච්චරයි. තරහෙන් අහන් හිටියත් ඔහොමයිනේ. තරහෙන් අහන් හිටියත් ඇහෙන්නේ කොටසයිනේ. මේ අපිට විරුද්ධයි අපේ අදහස නෙමෙයි. මම ඔබට යෝජනා කරනවා අපිට ලෝකේ අහන්න වෙන්නේ අපේ අදහස විතරක්ම නෙමෙයි. අපි ආසයි අපේ හඬෙන්ම අපේ අදහසම අහා ඉන්න. ඒත් එහෙම වෙන්නේ නැහැනේ ලෝකේ. අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ නොවෙන ඒවත් අහන් ඉන්න. ඒක චූටි ළමයෙක්ගෙන් එන්න පුළුවන්. ඒක කාන්තාවකගෙන් එන්න පුළුවන්. ඒක හාමුදුරු කෙනෙකුගෙන් වෙන්න පුළුවන් ඒ අදහස එන්නේ. ඒක ගිහියෙකුගෙන් වෙන්න පුළුවන් ඒ අදහස එන්නේ. කාගෙන්ද කමක් නැහැ. අහන් ඉන්න. ඒ ඇහුම්කම් දීමට නම්‍යශීලී වෙමු. ඒ අහුම්කම් දීමට අපි නම්‍යශීලී වෙන තරමට මම ඔබට සිහිපත් කරනවා ඔබට හරි දේ වැරදි දේ තෝරගන්න එක ලේසියි. ඒක ලේසි වෙනවා. සත්‍ය අසත්‍ය වටහා ගන්න එක ලේසි වෙනවා. කල යුත්ත නොකල යුත්ත වටහා ගන්න එක ලේසි වෙනවා. කැපදේ අකපදේ වටහා ගන්න එක ලේසි වෙනවා. ගෝචර තැන අගෝචර තැන වටහා ගන්න එක ලේසි වෙනවා. ඇයි? අපි ඇහුම්කම් දීමේදී විවෘතයි. විවෘත මනසින් අහනවා. නුවණින් අහනවා. සිහියෙන් අහනවා. වර්ග කරලා අහන්නේ නේ. වර්ග කරලා අහන්නේ අපි. සබ්බුද්ධිමත් බෞද්ධයෝ වෙන්න. ප්‍රබුද්ධ බෞද්ධයෝ වෙන්න නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළපු ධර්මයෙන් පෝෂණය වුණාම අපි ප්‍රබුද්ධ තත්ත්වයට යනවා. ඒ ධර්මයේ තියෙන ගැඹුරු හරය අපේ ජීවිතයට එකතු කරගත්තම අපි පුළුල්ව මේ ලෝකේ දකිනවා. පටු විදියට බලන්නේ නැහැ. ආන්තික විදියට බලන්නේ නැහැ. නිවැරදිව බලනවා. නිවැරදිව බලන කෙනාට නිවැරදිව දේවල් පිළිබඳව සිතුවිලි උපදව ගන්නත් පුළුවන් වෙනවා. සම්මා දිට්ඨිය තියෙනං සම්මා සංකප්ප උපදිනවද නැද්ද? උපදිනවා. සම්මා දිට්ඨිය නැති තාක්කල් උපදින්නේ මිච්ඡා සංකප්පනේ.
ව්‍යාපාද විහිංසා නේ. ඒ සිතුවිල්ලනේ උපදින්නේ. සම්මා සංකප්ප තියෙනවා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ සම්මා සංකප්ප උපදිනවා. අව්‍යාපාද සංකප්ප, අවිහිංස සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප අපිට උපදිනවා. මොකද අපි ඇත්ත දකිනවා. ඇත්ත දකිනකොට අපිට මේ මරාගෙන මැරෙන සිතුවිලි එන්නේ සාමාන්‍යයි. ඕන දෙයක් එක්ක සාමාන්‍ය වෙන්න පුළුවන් අපිට. එතකොට අපිට කාටවත් තුවාල කරලා සතුටු වෙන්න, අපිට කාටවත් හිංසා කරලා සතුටු වෙන්න බෑ. අපි නිවැරදිව ලෝකෙ දකිනකොට ධර්මයට අනුව. එහිඳ මම ඔබට යෝජනා කරනවා මේ තථාගත දහමෙන් ලෝකෙ දැකලා ඔබගේ නුවණ දියුණු කරගන්න. නුවණ දියුණු වීම තමයි මෙතන වැදගත්ම දේ. ප්‍රඥාව දියුණු වෙනකොට අපේ සිතුවිලි හොඳ වෙනවා. සිතුවිලි හොඳ වෙනකොට අපේ වචන වඩා පුළුල් සහ අර්ථවත් වෙනවද නැද්ද? අර්ථවත් වෙනවා. හිස් කතා කියන්න හිතෙන්නේ නැහැ. දරුණු නපුරු රළු ප්‍රකෝපකාරී වචන කියන්න හිතෙන්නේ නැහැ. අපි සාමකාමී මිනිස්සෙක් වෙනවා. බොරු කියලා මිනිස්සු අන්දන්න හිතෙන්නේ නැහැ නේ. රවට්ට ගන්න හිතෙන්නේ නැහැ. වංචාව කරන්න හිතෙන්නේ නැහැ. පුළුවන් තරම් ඇත්ත කතා කරන්න හිත පෙළඹෙනවා. මම ඔබට යෝජනා කරනවා මේ තථාගත ධර්මය අපි කොහොම හරි ටික ටික පුහුණු කරගමු. මාත් පුහුණු වෙනවා. මගෙන් අහුවොත් ඔබ වහන්සේ සමස්තයට ඇවිල්ලා ඉවරද? මම කියන්නේ නෑ. මාත් පුහුණු වෙනවා. මම ඔබට යෝජනා කරනවා මේක ටික ටික හරි පුහුණු වෙමු. නැත්තම් අපි තව දුකෙහිම ගිලෙන එක, තව තවත් අන්ධකාරයටම යන්නේක, තව තවත් කළු වරටම අහු වෙන එක නවත්තන්න බෑ. සබුද්ධිමත් බෞද්ධ වෙන්න. ප්‍රඥාවන්ත බෞද්ධ වෙන්න. හැම කළුවරක් ඇතුළෙම අපිට ආලෝකය හොයාගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආලෝකය හොයාගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මම ඇත්තටම මේ පොලිටිෂියන්ලටත් යෝජනා කරන්න කැමතියි. ඒගොල්ලන්ට පුළුවන් නම් රටේ පුරවැසියන්ටත් මම යෝජනා කරන්න කැමතියි. දැන් මේ කාලයට එකක් බැලුවොත් නරකම කාලයක් වගේනේ පේන්නේ නේ. විධායක එකක් කිව්වා, අධිකරණ එකක් කිව්වා, ව්‍යවස්ථාදායක එකක් කිව්වා. හරීම ව්‍යාකූල කාලයක්. හැබැයි මේ ව්‍යාකූල කාලෙත් මහජනයා අතරින් එන්න ඕනි අදහසක්. මොකද්ද? කාටවත් කොයි පක්ෂෙන් දින්නත් පණින දවසට മന്ത്രിකම ඉවරයි කියන අදහස මහජනයා අතරින් එන්න ඕන. නැත්තම් මහින්ද මහත්තයා දින්නත් ඊළඟ මහමැතිවරණේ මහින්ද මහත්තයාත් අනාතයි. රනිල් මහත්තයා දින්නත් එයත් අනාතයි. අවසාන විග්‍රහයේ කවුරු දින්නත් මහජනයා පෙරදිලා අර දින්න අය අයථා විදියට මුදල් හම්බ කරන තැනට යනවද නැද්ද? ගමන් කරනවා. ප්‍රකෝටි ගණන්. අර අපේක්ෂා රෝහලේ නේද? දරුවන්ට පිළිකා හැදුනම ඒ වාට්ටු ටික හදාගන්න කොච්චර හිඟා ගන්නවද? කොච්චර අමාරුද? රිජ්වේ ආර්යයකේ ඔබ දැකලා ඇති අපි අර දෙරණට ඇවිල්ලා දෙරණ ටීවී එකේ මනසත් දෙරණේ අපි වරින් වර ඉල්ලා සිටිනවා මිනිස්සුන්ගෙන් උදව් කරන්න කියලා. පපුවේ සිදුරු නේ. පපුවේ සිදුරු හැදිලා අවුරුද්දකට මිය යන විශාල දරුවෝ ප්‍රමාණයක්. ඒ මොකද ඔපරේෂන් එක කරලා තියන්ට ඔපරේෂන් කරන්න ලොකු ප්‍රමාණයක් ලොකු තියට ඇත්තෙත් නැහැ. තියන්න ICU ඇත්තෙත් නැහැ. බෙඩ් 10 තියෙන්නේ. තියෙන වාට්ටු වල. එච්චර පහසුකම් තියෙන පොඩි උන්ට. අඩුම තව ඇඳන් 15ක් 20ක් වැඩි කරන්න. කෝටි 200ක්. හොයන්න දැන් අපි කොච්චර කී වතාවක් නම් අපි මිනිසුන්ගෙන් ඉල්ලීම් කරා. කෝටි 200ක් හොයන්න. මේ 225 ඉන්නනේ තක්කඩිය කෝටි 50ට විකිනනවා. කෝටි 50ට. ඔබලා හිතන්න ඔබලා ගැන. ඒ කාගේ සල්ලිද කියලා හිතන්න. මහින්ද මහත්තයයි පැත්තට පැන්නත්, රනිල් මහත්තයයි පැත්තට පැන්නත්, JVP පැත්තට පැන්නත්, හෙළවුරුමේ පැත්තට පැන්නත්, ඒ කාගේ සල්ලි දීලාද පනින්නේ? කාගේ සල්ලිද ඒ ගන්නෙ? ඒවා ගෙවන්න වෙන්නේ කාටද? බෞද්ධයෝ හිතන්න ඕනේ. බෞද්ධයෝ වහල්ලු වුණොත් මතක තියාගන්න අපි බහුතර මිනිස්සු විදියට
අපි මේ වෙලාවල් වල බුද්ධිමත්ව මේ තක්කඩි දේශපාලකයින්ට පාඩමක් ඉගෙනුවේ නැතොත් ලොකු අනතුරකට අපේ රට යනවා. මේක එක එක්කෙනාට අවුරුදු 3න් 3ට සැරේට කෝටි ගාණක් හොයාගන්න ප්‍රොජෙක්ට් එකක් වෙනවානේ. මේක එහෙම වෙන්න බෑ. මෙදා පක්ෂේ මොකක් වුණත් කමන්නේ වැදගත්කමක් තියෙන අඩුම අම්මෙක් අප්පෙක් ඉන්න එකෙක් බලලා ඡන්දෙ දෙන්න. හොඳයි. ලැජ්ජාවක් තියෙන මිනිහෙක් බලලා ඡන්දෙ දෙන්න. අතෙන්ට මෙතෙන්ට විකිනේ උන් හොඳට අඳුන ගන්න. අර්බුදයේදී කොහොමද මේ මිනිස්සු හැසිරෙන්නේ කියලා හොඳට අඳුර ගන්න. පක්ෂේ මොකක් මන්ට පක්ෂ නැහැ මොන පක්ෂද? මේ වගේ කබල් දේශපාලකයින්ගේ ගෝත්‍රිකයෝ වෙන්න ගියොත් හාමුදුරුවරු වෙච්ච අපි මොන ඛේදවාචකයක්ද? ප්‍රතිපත්තියක් නැති, දර්ශනයක් නැති, අවංකකමක් නැති. මං කියන්නේ මේ කාලය හොඳයි කලුවර කාලේ. මේ කාලේ මිනිස්සු හිතන්න ඕන. හොඳට හිතන්න ඕන. හොඳට හිතමින් නිවැරදි තීන්දුව ගන්න ඕනේ. තව මාස කිහිපකින් හරි ඡන්ද එයිනේ. එන දවසට හරි උත්තර දෙන්න ඕනේ. මොකද කෝටි ගණන් උපයන්නේ. මේක නරකයි. මේක අපි වගේ චූටි දුප්පත් රටකට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට දරන්න බෑ මේවා. අපි දුප්පත් මිනිස්සුනේ. අපේ මෙතනින් එහාට ගම් ඇතුළට යනකොට තාම තියෙනවා කටුමැටි ගහපු ගෙවල් නේ. ඔය දෙනියාය පාරේ යනකොට අපි දකිනවා ඕනි තරම්. පොල්ලතු හෙවිල්ලපු කටුමැටි ගහපු ගෙවල් වල මිනිස්සු ඉන්නවා. බේට් ටික ගන්න හරියට සල්ලි නැති මිනිස්සු ඉන්නවා. ඔපරේෂන් එක කරගන්න සල්ලි නැති මිනිස්සු ඉන්නවා. අපි දුගී රටක්. එතකොට අපේ රටවල් මෙහෙම දූෂිත වැඩ මොන පක්ෂේ වුණත් മന്ത്രിලට ඇමතිලට කරන්න දෙන්න හොඳ නැහැ. කාටවත් ඕන පක්ෂකෙන් නිදාසේ වැදගත් මිනිහ කොහොම හරි එකක් යවන්න වෙන ඕනේ කොහොමද? නේද? දැන් මොකද යවන්නේ නැතුව ඉන්නද? යවන්නම වෙනවා. ඉතින් මං යෝජනා කරනවා මොන පක්ෂේ වුණත් කමන්නේ ටිකක් ලැජ්ජාවක් තියෙන මිනිහ. ඇඳුම් අඳිනේ නේද? එහෙම කවුරු හරි තෝරලා යවන්න. නේද? කිසි හිරිකිතක් නැතුව ඉන්න මිනිස්සු තෝරන්න එපා. ආයේ ඒ තෝරපු එක ආයේ අවුරුදු 3කින් ආයේ අපේ ඔළුවට පත්තු වෙනවා. මහින්ද මහත්තයා දින්නොත් මහින්ද මහත්තයාට ඉන්න හම්බෙන්නෙත් නැහැ. අනිත් කට්ටිය දින්නොත් ඒගොල්ලන්ට ඉන්න හම්බෙන්නේ නැහැ. කාටවත් ඉන්න හම්බෙන්නේ නැහැ එක දිගට. ඒ හින්දා බුද්ධිමත් වෙන්න. ප්‍රඥාවන්ත වෙන්න. අවබෝධයෙන් යුක්ත බෞද්ධයෝ වෙන්න. හරි දේ විතරක් හරි විදියට දකින්න. කොච්චර තරහ වුණත් කමන්නේ. කොච්චර කවුරු මොනවා කිව්වත් කමන්නේ. බෞද්ධ බුද්ධිමත් වෙන්න ඕනේ. හරි තීන්දුව ගන්න ඕනේ. කවුරු දින්නත් කවුරු පෙරදුනත් අපි දිනුන්නේ නැහැ. අපි පරාදයි. මේ ක්‍රමේ අපි පරාදයි. එසා අපි ප්‍රතිපත්තියක් බලලා ඡන්දෙ දුන්නොත් අපේ ප්‍රතිපත්තියට ගැලපෙනවා කියලා ඒ මිනිහා ඉන්න ඕන අපිත් එක්ක. අඩුම අපි ආවු අවුරුදු 5 ඉන්න ඕනනේ. මට හිතේ අමාරුව තියෙන්නේ අර ආපහු පෙන්ෂන් හම්බෙනවා දැන්. නේද? කෝටි 50කුත් තරම් පෙන්ෂනුත් ගන්නවා. කොහොමද වැඩේ? නේද? කෝටි 20 30 පෙන්ෂනුත් ආයෙත් හම්බෙනවා. කොච්චර ඛේදවාචකදනේ? කොච්චර ඛේදවාචකද? බුද්ධිමත් වෙන්න. හොඳට හිතන්න. නේ? නුවණ හොඳට දියුණු කරගන්න. වහල්ලු වෙන්න එපා. අගතිගාමි වෙන්න එපා. අන්තගාමි වෙන්න එපා. රටට ආදරය කරන්න. ජාතියට ආදරය කරන්න. ආගමට, ශාසනයට ආදරය කරන්න. ඒවා රකින්න. ඒවට ගරු කරන්න. ඒවා අත්‍යවශ්‍යයි. බෞද්ධයෝ බෞද්ධකම රකින්න නැතුව මුස්ලිම්වරු බෞද්ධකම රකින්නේ නැන්නේ. කතෝලිකයෝ බෞද්ධකම රකින්නේ නැන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ආගම රැකගන්නේ නේ. අපි තමයි අපේ කම රැක ගන්න ඕන. අපි අපේ කම රැක ගන්න ගමන් ඒගොල්ලොන්ගේ ඒගොල්ලොන්ට රැක ගන්න දීලා හිටියන් ඉවරයි. අපේ කම රැක ගන්න බය වෙන්න ඕනෙත් නෑ. ඒ වගේමයි ඒගොල්ලොන්ගේ එකට හිංසා කරන්න කවදාකවත් යන්න ඕනෙත් නෑ. මට හම්බුණා මේදී වැලිපැන්නේදී. මම තේ බොන්න නැවතුවම ගිලන්පස එකක් ගන්න එතෙන්දී එක්කෙනෙක් හමු වුණා. එයා මට කිව්වා හාමුදුරුවනේ වැලිපැන්නේ කෝලහලෙදී
සිංහල කඩත් කැඩුනා මුස්ලිම් කඩත් කැඩුනා. හාඳුනේ කබල් මුස්ලිම් කඩයක් තිබුණා. ඒක සිංහල කට්ටිය කැඩුවා. මුස්ලිම් කට්ටියත් සිංහලෙන්ගේ කඩ කැඩුවා. දෙගොල්ලම කඩාගත්තා වැලිපැන්නේ. ටවුන් එකේ. ඒ අර එකපාරක් ගැටුමේදී. දැන් අරයා මට කියනවා අපි කොච්චර මෝඩයෝද කියලා දැන් තේරෙනවා හාඳුනේ කියලා. මං ඇහුවයි මොකද වෙලා තියෙන්නේ? නෑ මුස්ලිම් මිනිහට එක කඩ කාමරයට කඩ කාමර 3ක් ආණ්ඩුවෙන් හදලා දුන්නාලු. මං ඇහුවා දැන් එතකොට කඩන්න ගියපු කට්ටියට දැන් සතුටුද කියලා ඉතින්. නේද? දැන් මොනව කරන්න ගියේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ හිතන්නේ නැති කැඩීමෙන් නවතිනවා කියලා. කැඩීමෙන් ගිනි තැබීමෙන් ඉවර වෙනවා කියලා. මුකුත් වෙන්නේ තව වැඩෙනවා. කවුරු හරි නැති කරන්න ගියොත් ඒගොල්ලෝ තව වැඩෙනවා. ඒ වෙනුවට තමන්ගේ වැඩේ බලාගත්තා නම් නේද? දැන් අරයා කියනවා එතන දැන් සැලුන් එකකුත් දාලලු කොමියුනිකේෂන් එකකුත් දාලලු කඩ කාමර 3යිලු. ඉස්සර තිබුණේ එක කබල් ටකරන් වෙවිල්ලපු එකලු. ඉර්ෂ්‍යාවේදී ගන්න තීරණ වැරදි. තේරුණානේ? තරහෙදි ගන්න තීරණ වැරදි. තරහෙදි නුවණ නැහැ නේ. ඉර්ෂ්‍යාවේදී මොලේ වැඩ කරන්නේ නැහැ. අපි හිතනවා රැල්ල පිටින් ගිහින් ගහගත්තම අපි දියුණු වෙයි, අපි බලවත් වෙයි, අපි තහවුරු වෙයි, අපි පොහොසත් වෙයි, අපි රැකෙයි. දැන් මේ අද එද්දි කියපු කතාව මගේ රියදුරු මහත්තයා හිටියා සාක්ෂියට. එයාත් අහන් හිටියා මේ කතාව එයා කියද්දි. එයා කියනවා අපිට දැන් තමයි තේරෙන්නේ ඒ කඩ 3ම හදලා දුන්නෙත් අපේ සල්ලි වලින් නේද කියලා. අපරාධේ කැඩුවේ නැතුව හිටියනම් ඉවරයි. මං ඒකයි බෞද්ධයන්ට කියන්නේ මෝඩයෝ වෙන්න එපා කියලා. අන්තයට ගියොත් කරොත් කරන්නේ මෝඩකමක්. අන්තයට යන වාරයක් පාසා කරන්නේ මෝඩකමක්. භාග්‍යවතුන් වහන්සේ කියපු විදියට හිතන්න. අපි උත්හාන වීරයෙන් බාහු බලයෙන් ධාර්මිකව හම්බ කරමු. මාන්නේ අඩු කරගෙන අපේ දියුණුව වැඩි කරගන්න අපි කැප වෙමු. අපේ පරිහානිය වැඩි වෙලා තියෙන්නේ මාන්නේ හින්දා. මාන්නේ අඩු කරන් අපි ව්‍යාපාර දියුණු කරමු, ගෙදර දියුණු කරගමු, ගම දියුණු කරගමු, පවුල දියුණු කරගමු. ඒත් අපි අනිත් අයට ඊර්ෂ්‍යා කරන, අනිත් අය පහත් කරන, අනිත් අයට අවමන් කරන්න යන ඒ නරක චෛතසික වලින් පුළුවන් තරම් අයින් වෙමු. මොකද ඒ නරක චෛතසික වල ඵලය හොඳ එකක් නෙමෙයි. හොඳම උදාහරණේ වැලිපැන්න. මතක තියාගන්න. හොඳම උදාහරණේ වැලිපැන්න. නරක චෛතසිකයකින් නරක ඵලයක් මිසක හොඳ ඵලයක් එන්න විදියක් නෑමයි. මං අපේ දූලට යෝජනා කරනවා ළමයි ඉගෙන ගන්න. හොඳ රස්සාවලට යන්න. පුතාලට යෝජනා කරනවා අවුරුදු 15 16 වෙනකොට මත්පෙති බොණ්ඩ යන්න එපා. ගංජා ගහන්න යන්න එපා. කුඩු බොණ්ඩ යන්න එපා. බියර් බොණ්ඩ යන්න එපා. සිගරට් බොන්න යන්න එපා. ඉගෙන ගන්න. තැනකට එන්න. සිංහලකමට ආදරෙයි නම්, බෞද්ධකමට ආදරෙයි නම්, රටට ආදරෙයි නම්, ජාතියට ආදරෙයි නම්, අපේකම රැකගන්න ඕනි නම්, මේ කච්චිවත්ත පන්සලවට බෞද්ධයෝ ඉන්න ඕනි කියලා හිතනවනම්, මේවා තව ටික කාලයක් රැකෙන්න ඕනි කියලා හිතනවනම් ඉගෙන ගන්න. ඉගෙන ගන්න. දුරාචාරයට යන්න එපා. හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන තැනකට එන්න. පොහොසත් වෙන්න. දුසිරිත් වලට ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපනෙත් විනාශ කරගෙන තමන්ගේ රටයි ජාතියයි ශාසනය නැත්තට නැති වෙන තැනට අපේ බෞද්ධ දරුවෝ යන්න එපා. දූලට මම යෝජනා කරන්නේ ඉගෙනගෙන ඉවර වෙනකන් කාමේ පස්සේ යන්න එපා. ලිංගික ආසාවල් පස්සේ යන්න එපා. ඉගෙන ගන්න. ඔළුව නරක් කරගන්න එපා අවුරුදු 12 13 වෙනකොට. තැනකට එනකන් ඉඳලා කසාද බඳින්න. ළමයෙක් විදියට ළමා කාලේ ඉන්න. කාමයෙන් උමතු වුණාම තනක් නොතනක් නැහැ. ලැජ්ජ නැහැ. ගිහිල්ලා සවුත්තු වෙනවානේ. මම දැක්ක අදත් අර මේ Facebook එකේ ෂෙයා වෙනවා. අවුරුදු 16 ළමයා, පිරිමි ළමයා, ගැහණු ළමෙක් යාළු කරගෙන ඒ වයස් මට්ටමේ එයාගේ ඡායාරූප අරගෙන
ඒව දාලා Facebook එකට. ඒ ගෑනු ළමයා පාරේ බයින්නේ කොහමද? ඒ ගෑනු ළමයා කවදා හරි කසාද බඳින්නේ කොහමද? එතකොට අපේ දූලට මෙහෙම වෙන්නේ ඇයි? අපේ දූල මෙතෙන්ටපත් වෙන්නේ ඇයි? අවුරුදු 16 දී නෙමෙයි අවුරුදු 56 දිවත් කැමරා ඉස්සරහා ඇඳුම් අයින් කරනවද? මොන මෝඩයෝද? ඇයි තේරෙන්නේ නැත්තේ? අපි ඉවරයි කියන එක මේවා කරලා මාධ්‍යයට දැම්මා. ඇයි අපේ ජාතිය මෙහෙම සෞතු කරන්නේ? ඇයි අපේ දරුවෝ අපේ සංස්කෘතිය මේ විදියට අතුගාලා දාන්න හදන්නේ? කාමෙන් උමතු වීම, රාගෙන් උමතු වීම, තමන්ගේ වයස දන්නේ නැතුව වැඩ කිරීම. මං සිහිපත් කරන බෞද්ධයෝ මේ වගේ පෞකාර තැන්වලට යන්න එපා. දෙමව්පියොත් එක අතකට මේවට වග කියන්නම ඕනේ. අවුරුදු 15 16 වෙනකොට රටේ තියෙන ලොකුම ෆෝන් එක අරගෙන දීලා ඉන්ටර්නෙට් තියෙන ඔක්කොම දීලා තින් උන් ඇඳුම් නැති කරගන්නවා ෆෝන් අගාව. ලැජ්ජ නැති තත්ත්වයට රටපත් වෙලා තියෙන්නේ අපේ බෞද්ධයෝ. බුද්ධිමත් වෙන්න මෙහෙම සෞත් වෙන්න එපා රට ඇතුලේ. අනෙක් ආගමික අපිට hina වෙනවා. සිංහල බෞද්ධ ළමයි හැසිරෙන හැටි දැකලා. බුද්ධිමත් ළමයි වෙන්න අපේ ළමයි. ඉගෙන ගන්න ළමයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ ඔළුව නරක් කරගන්න නැතුව ඉලක්කයක් තියාගෙන තමන්ගේ වැඩ කරගන්න. අපේ ජාතිය රකින්න පුළුවන් එතනින්. අනුන්ගේ කඩලා නෙමෙයි. අනුන්ට ස්පීකර් ගැට ගහන් බැනලත් නෙමෙයි. මතක තියාගන්න අපේ රටයි, අපේ ජාතියයි, අපේ ශාසනයයි රැකෙන්නේ අපි මොනවද කරන්නේ? අපි කොහොමද අඳින්නේ? අපි කොහොමද පාරේ යන්නේ? අපි කොහොමද හැසිරෙන්නේ? අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි කොහොමද හිතන්නේ? අපි කොහොමද තීන්දුව ගන්නේ? ඒවා මත තමයි අපි රැකෙන්නේ. එළියේ ඉන්න පාලකයන්ට, UMP කාරීන්ටවත්, පොහොට්ටු කාරීන්ටවත්, JVP හෙළ උරුමකාරීන්ටවත් අපි බේර ගන්න කියලා බාර දුන්නට ඒගොල්ලොන්ට අපි බේර ගන්න බෑ. ඒගොල්ලෝ කරන්නේ බිස්නස්. ඒගොල්ලොන්ගේ වෘත්තිය කරන්නේ. අපි බේර ගන්න ඕනේ අපි. අපේ ජීවිත බේර ගන්න ඕනේ අපේ හැසිරීම වෙනස් කරගෙන. ඒක බුද්ධිමත්ව හිතන්න. පක්ෂ පස්සේ ගිහිල්ලා රට රැකලා දෙන්න කියලා බැගෑපත් වෙලා වැඩක් නැහැ. ඔය කවුරුත් අපි ගාවට ආවම හොඳ දේශප්‍රේමියෝ තමයි. හොඳ දේශප්‍රේමියෝ කවුරු කියන අපි බෞද්ධයෝ, අපේ පෞල් පරම්පරාවම බෞද්ධයෝ, UMP අය කියන්නේත් එහෙමයි, ශ්‍රී ලංකත් එහෙමයි, හෙළ උරුමත් එහෙමයි, JV කවුරුත් එහෙම තමයි. හැබැයි පාර්ලිමේන්තුවට ගියා ඒගොල්ලෝ බෞද්ධයෝ කියලා තමන්ගේ ලයිස්තුවේ ඉදිරිපත් කරන්නත් අකමැති. ආගම මොකද්ද කියලා අහපු තැන පාර්ලිමේන්තුවෙන් ඇහුවම ඒක ප්‍රකාශ කරපු අය කී දෙනාද ඉන්නේ? මගේ ආගම බෞද්ධ කියලා. කියන්නේ ඇයි? උඩින් එක ආගමක් යටින් තව ආගමක්. මේ මෝඩ බෞද්ධයෝ රැවටි පක්ෂපස්සේ යනවා. බුද්ධිමත් වෙන්න අපේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන. අපේ දියුණුව අපි හදා ගන්න ඕන. කාටවත් හදලා දෙන්න බෑ. තමන් මත විශ්වාසයක් තියන්න. අත්තදීපා විහෙරත. තමන්ට තමන් පහනක් වෙන්න. තමන්ගේ ගෙදර අර්බුදේ තමන් විසඳ ගන්න. තමන්ගේ තියෙන ජීවිතයේ අඩුපාඩුකම් තමන් හදා ගන්න. එතකොට අපිට දියුණු වෙන්න පුළුවන්. එතකොට අපි බුද්ධිමත් නම් අපෙන් බිහි වෙන නායකයෝ ඒ තලයේ මිනිස්සු වෙයි. අපි පෞකාර අවාසනාවන්ත මොලයක් නැති අවස්ථාවාදී මිනිස්සු නම් අපෙන් බිහි වෙන නායකයොත් ඒ ජාතියේම අය වෙයි. ඒක තමයි වෙන්නේ. ජනතාවගේ හැටියට තමයි පාලකයෝ හැදෙන්නේ. බුද්ධිමත්, ප්‍රඥාවන්ත, සීලාචාර, හැදිච්චකමට සලකන මිනිස්සු ඉන්න රටකට එහෙම අශිෂ්ට පාලකයෝ හැදෙන්නේ නැහැ. පාලකයින්ට ශිෂ්ට වෙන්න වෙනවා අපි හැදුනොත්. gedara වෙනස් කරගන්න. අපි අපේ ජීවිත වෙනස් කරගන්න ඕන. ඒ නිසා ධර්මානුකූලව බොහෝම ඥානවන්තව ඔබේ ජීවිතේ වෙනස් කරගන්න පටන් ගන්න කියන එක තමයි මේ දේශනාවේදී මේ ලෞකික ප්‍රශ්නත් ආධ්‍යාත්මික ප්‍රශ්නත් දෙකම විසඳා ගන්නට මම ඔබට යෝජනා කරා. යෝච පොබ්බේ පමජ්ජිත්වා
ඕනම කෙනෙක් මුලින් මේවට ප්‍රමාද වෙලා තියෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. දැන් වැඩක් නැහැ, දැන් හැදෙන්න බෑ කියන මනස්කාතවල ඉන්න එපා. බුදුහාමුදුරු කියලා දෙන පුළුවන්. කොහොමද? මුලින් කෙනෙක් ප්‍රමාද වෙලා, මුලින් වරද්දගෙන, මුලින් වැරදි පාරේ ගිහිල්ලා, කවුරු වගේද? අඟුලිමාල වගේනේ. අඟුලිමාල වගේ වැරදි පාරේ ගිහිල්ලා පච්චාසෝ නප්පමජ්ජති, පස්සේ එයා නොපමා වුණොත්, නිවැරදි වුණොත්, කවුරු වගේද? අඟුලිමාල භික්ෂුව වගේනේ. නිවැරදි වුණොත්, යහපත් වුණොත්, හරි පාරට ආවොත්, හරි තැනට ආවොත්, හරියට හිතන්න ගත්තොත්, හරියට වැඩ කරන්නට ගත්තොත්, හරියට තීන්දුව ගන්නට ගත්තොත්, සෝ ඉමං ලෝකං පබාසේති, ඔහු මේ ලෝකය බබලවනවා. එහෙම නිවැරදි පාරට එන ජාතිය රටේ බැබලෙනවා. සමාජයේ රටේ බැබලෙනවා. පවුල බැබලෙනවා. මොන වගේද? අබ්බාමුත්තෝව චන්දිමා, වලාකුළු වලින් නිදහස් වෙච්ච හඳක් වගේ. හැමදාම වලාකුළු තිබුණොත් හඳ වැහිලා තියෙයි. වැරදි හැමදාම තිබුණොත් අපේ දීප්තිය නැති වෙයි. අපිට දීප්තිමත් ජීවිතයක් ඇති කරගන්න පුළුවන් වැරදි නැමැති වලාකුළු පුළුවන් තරම් ඈත් කරමු. හොඳයි. පැයකුත් විනාඩි 10ක් ඔබ මේ දේශනාව අහන් හිටියා. ප්‍රමාණවත්. නිවන් මඟ වගේම මෙලොව ඵලදායී කරගන්න. මෙලොව වාසනාවන්ත කරගන්න. යහපත් කරගන්න. අවශ්‍ය කරුණු කාරණා රැසක් ධර්ම සංකල්පයක් මත පදනම් වෙලා අප ඔබට පැහැදිලි කරන්නට යෙදුනේ. විශාල පිරිසක් කච්චිවත්ත පන්සලේ මේ මළුවල වාඩි වෙලා ඉඳන් බොහෝම සංයමයෙන් මේ පින්කමට සම්බන්ධ වෙලා සද්ධර්මය ඇහුවා. සුදිල වෙබ් රේඩියෝව තුලින් තව පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කළා. රැස්වෙන්ට යෙදුණු සියලුම පින් කුසල් අපි දැන් අනුමෝදනා කරන වෙලාව මේ ස්ථානයට අධිග්‍රහිතව සිටින ශ්‍රී විෂ්ණු ශ්‍රී කතරගම දෙවිවරුන් ඇතුළු කොට සියලු දිව්‍ය රාජ සමූහයාට, ධෘතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවනාදී සිව්වරම් දෙවිවරුන්ට, ලංකාවට අධිග්‍රහිත, ලෝකයට අධිග්‍රහිත සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදනා කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය අපේ ග්‍රාම නිලධාරිතුමා, එම මැතිනිය, එම පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු කොට ඒ සියලු දෙනාට ලැබේවා. කච්චිවත්ත පන්සලේ නායක හමුදුරුව මේ වෙලාවේ විදේශ රටක සිටියත් උන්වහන්සේට ලැබේවා. වස් සමාදන් වෙලා මේ පන්සලේ වැඩ සිටි අපේ වයෝවෘද්ධ නායක හමුදුරුව, විද්‍යාලෝක පිරිවෙනේ නායක ස්වාමින් වහන්සේ, උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා ඉන්නවද ධර්ම දේශනාවටත් උන්වහන්සේටත්, ඒ වගේම සුදිල වෙබ් රේඩියෝවේ නිර්මාතෘ ස්වාමින් වහන්සේ ඇතුළු මේ ස්ථානයට වැඩම කරපු සියලු ස්වාමින් වහන්සේලටත්, මේ බණ අහන්ට ආපු හතරපේරුවේ ලොකු කුඩා සියලු දායක කාරකාදීන්ටත්, ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය රැකගන්ට ගිහිල්ලා ආබාධිත තත්වයට පත් වෙලා ඉන්න රණවිරුවන් ඇතුළු කොට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ, විශේෂ බලකායේ සියලු රණවිරුවන්ටත්, රටටත්, දැයටත්, සමයටත්, සියලු ජනතාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, යහපතක්ම වේවා. අපල උපද්‍රව දුරු කරගෙන ඒ සියලුම ප්‍රාර්ථනාවන් සපුරා ගන්නට විශේෂයෙන්ම ලසන්ත කලන්සූරිය ග්‍රාම නිලධාරී මැතිතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත්, ඒ වගේම විශේෂයෙන්ම ප්‍රභා ප්‍රියන්ති මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලුම දෙනාටත්, ඒ වගේම විශ්‍රාමලත් ගුරු විදුහල් කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරපු ඇත්තන්ට පින් අනුමෝදනා කිරීම සිද්ධ කරනවා. ඒ සියලු දෙනාටත් මේ සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා යහපතක්ම වේවා, සිතක් ශාන්තියක්ම වේවා. සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා, රට ආරක්ෂා කරත්වා, ශාසනය ආරක්ෂා කරත්වා, දේශනය ආරක්ෂා කරත්වා. උතුම් දෙවියෝද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ඒ මිය පරලොව යන්නට යෙදුන විශ්‍රාමලත් ගුරු විදුහල් කතිකාචාර්ය ජී.ඒ. පියදාස පියාණන්ටත්, ඒ වගේම පාඨශාලාචාර්ණී චන්ද්‍රසීලී මාතාවටත්, ඒ වගේම එන් කලන්සූරිය පියාණන්ටත්, කේ.කේ. සෝමාවතී මෑණියන්ටත් මේ පින් අනුමෝදනා කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා. ඊට අමතරව අපේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කර 23000කට අධික, 30000කට ආසන්න ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ, විශේෂ බලකායේ සියලුම රණවිරුවන්ටත්
මේ පින් අත් වේවා. මේ රටට ආදරය කරපු, මේ රට ගොඩ නගපු, මේ රට දියුණු කරපු කවුරු හරි කෙනෙක් මොනයම් හේතුවක් නිසාවක හරි මොනයම් කාලයක හරි මිය ගියා නම් ඒ ඇත්තන්ටත් ඒ වගේම මේ පන්සලේ හතර පෙරුවේ මිය ගිය දායක කාරකාදීන්ටත් අපේ මාගල්ලහා මකුළුව ග්‍රාම නිලධාරී ලසන්ත කලන්සූරිය මැතිතුමා මැතිණිය ඇතුළු ඒ පින්වත් පිරිස නමින් මිය ගියපු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. මේ ගෞතම බුදුසසුනේම අපේ සියලුම ඥාති මිත්‍රාදීන් නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන් වහන්සේලට මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් පින් කුසල් බලයෙන් විශේෂයෙන්ම මේ උතුම් පින්කම සඳහා වැඩමවා වදාළ සියලු මහා සංඝ රත්නයටත් විහාරාධීශර උළුවිටිකේ බෝධිසීහ අපගේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු හැමටත් ඔබ හැමටත් උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, සිහිනුවණම දියුණු වේවා. ඊ타ම ඉක්මන් භවයකදී මේ ගෞතම බුදුසසුනේම නිවන් අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා පුරන අයට මෛත්‍රී බුද්ධ ශාසනය තුලදී නිවන් දකින්නට ඒ ප්‍රාර්ථනා තිබේ නම් ඒ පැතුම්ද සපුරා ගන්නට මේ අද සිද්ධ කරගත් මහානිසංසදායක කුශල කර්මය පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරම්ති තී. තව එක කරුණක් මතක් කරන්න ඕනි. ඒ තමයි මේ දේශනාව සඳහා රුපියලක්වත් අය කර නැත කියන එකත් මතක් කරන්න ඕනි. මොකද නැත්තම් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මා ප්‍රසිද්ධ නිසා දේශනාවට 25000 30000 40000 50000 අරගෙන තමයි මේ බණ කියන්නේ කියලා. මතක තියාගන්න ඕනේ මේ ග්‍රාම නිලධාරීතුමාගෙන්වත් ඒ පින්කමට ඇරියුම් කරපු කාගෙන්වත් බණට රුපියලක්වත් අය කර නැති බව. මේ ඇත්තෝ මං ආපු වාහනේ ගාස්තුව විතරයි. ඒ රුපියල් 20000ක්වත් වෙන්නේ නැහනේ. වාහනේ ගාස්තුව විතරයි රියදුරාගෙන් අහලා ගෙවිය යුත්තේ. ඒක මතක තියාගන්නට ඕනේ. මොකද හේතුව ඒක මතක් කරන්නේ මගේ ආරක්ෂාවට. නැත්නම් සමහරව හිතනවා ලයිට් දාපුවට ගිය බිලුත් මගේ පිටින්. බැනර් දාපු බිලුත් මගේ පිටින්. නේද? කැමරා කරපුවයි බිලුත් මගේ පිටින්. ඔක්කොම එක හිතා ගන්නවා බද්ධිය හඳුරු ගේන්න 75යි. එහෙනම් මේ මහත්තයාට දෙන සල්ලි ටික මං ඉල්ල ගන්න ඕනේ. ලයිට් දාපු අයගේ සල්ලි මං ඉල්ල. මතක තියාගන්න. හාමුදුරු කෙනෙක් සිවුරක් දාගෙන බණ කියන්න සල්ලි ඉල්ලුවොත් එයා හාමුදුරු කෙනෙක් නෙමෙයි. එයා බිස්නස් කාරයෙක්. ඒ තේරුම් ගන්න. අපි මේ 28 අවුරුද්දක් මිනිස්සුන්ගෙන් ජීවත් වුනේ. මිනිස්සු සිව්පසේ දුන්නේ. ඒ මිනිස්සුන්ට බණ කියන්න සල්ලි ඉල්ලනවා නම් අපි හාමුදුරුලද? කොච්චර ලැජ්ජ නැති කමක්ද ඒක? මතක තියාගන්න. අපිට නිර්භයව මෙහෙම කියන්න පුළුවන් ඇයි? මේ මහත්තුරුන්ගෙන් රුපියලක්වත් ඉල්ලලා නැති නිසා. බනට සල්ලි ගන්න. ඒක මතක තියාගන්න ඕනි. මොකද මට ඇහිලා තියෙනවා, මගේ කනට ඇහිලා තියෙනවා. බන කියලා යනකොට මිනිස්සු කිය යනවා. බන ටික නම් හොඳයි. 50ක්වත් ගන්න ඇති නේද? චින්චමානවිකාව පද හද යනවා. නෑ. හොඳට ඉතින් කට තියනවානේ, කියන්න පුළුවන්නේ. කට තියෙන හින්දා කියන්න පුළුවන්. එහෙනම් බුද්ධිමත් වෙන්න. ඒක මතක් කරේ මගේ රැකවරණය පිණිස. නැත්තම් මේ ගාල්ල පැත්තේ ඇවිල්ලා බණක්වත් කියලා ඉවරයි තා ටික කාලෙකින් පද හදලම ඉවර කරනවා. ඒක මතක තියාගන්නට ඕනේ. ඒක මතක් කරේ හේතුව නිසා. දැන් හොඳයි ආශිර්වාද ලබා ගන්න වැඳගන්න. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් අවබෝධයම ලැබේවා. තෙරුවන් සරණයි.